දැන් අපි සරල සීනි වලට පරීක්ෂණය සිද්ධ කරා. අපි බලමු දැන් මෙතනදී අපි ආහාර ද්‍රව්‍ය කීපයක්නේ භාවිතා කරේ. අපි බලමු තවත් ආහාර ද්‍රව්‍ය කීපයක් ආශ්‍රයෙන් කරපු සරල සීනි පරීක්ෂාවක නිගමන අඩංගු වෙන වගුවක් දිහා. මම මේක පෙන්වන්න හේතු වුණේ ඕගොල්ලන්ට මෙතන තියෙන ආහාර ද්‍රව්‍ය වල විවිධ ආහාර ද්‍රව්‍ය වල අඩංගු සරල සීනි මොනවද කියන එක. දැන් බලමු සීනි. සීනි වල සුක්‍රෝස් අඩංගු කාබෝහයිඩ්‍රේට් සුක්‍රෝස් එහෙනම් සුක්‍රෝස් කියලා කියන්නේ සරල සීනි වර්ගයක්. මම මෙතන මේ වගුවේ නිරීක්ෂණ දෙකක් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ ආහාර ද්‍රව්‍ය ඔක්කොටම සරල සීනි පරීක්ෂාව විතරක් නෙමෙයි අපි හිතමුකෝ අයඩින් පරීක්ෂාවත් කරා කියන එක. මේ පරීක්ෂණ දෙකම කරා නම් නිරීක්ෂණ මොනවද කියන එකයි මෙතන පෙන්නලා තියෙන්නේ. සීනි වල තියෙන සුක්‍රෝස්. එහෙනම් අයඩින් පරීක්ෂණයට වර්ණ විපර්යාසය ලබා දෙන්නේ නැහැ. සරල සීනි පරීක්ෂාවේදී ඔගොල්ලෝ දැක්කා වගේ ගඩොල් රතු අවක්ෂේපයක් ලබා දෙනවා. පාම් පිටිවල තියෙන පිෂ්ඨය. එහෙනම් ඒ පරීක්ෂණයේදී අයඩින් වලට වර්ණය ලබා දෙනවා. නමුත් සරල සීනි පරීක්ෂාවට වර්ණය ලබා දෙන්නේ නැහැ. කිරිවල තියෙන්නේ ලැක්ටෝස් කියන සරල සීනි විශේෂය. එහෙනම් කිරිවලදී අයඩින් පරීක්ෂාවට ලබා දෙන්නේ නැහැ වර්ණයක්. නමුත් සරල සීනි පරීක්ෂාවට වර්ණයක් ලබා දෙනවා. පළතුරු යුෂෙහි ෆ්‍රක්ටෝස් කියන සීනි වර්ගය අඩංගු වෙනවා. එහෙම නැත්නම් ෆ්‍රක්ටෝස් කියන ඩයිසැකරයිඩ් එක අඩංගු වෙනවා. ඒ නිසා අයඩින් පරීක්ෂාවට වර්ණයක් ලබා දෙන්නේ නැහැ. නමුත් සරල සීනි පරීක්ෂාවට වර්ණයක් ලබා දෙනවා. ආශ්‍රිත ජලයේ යොදාගත්තම ඒකේ කිසිම සීනි වර්ගයක්වත් කිසිම කාබෝහයිඩ්‍රේටයක්වත් කිසිම ජෛවාණුවක්වත් අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා මේ පරීක්ෂණ දෙකටම වර්ණ විපර්යාස පෙන්වන්නේ නැහැ. ග්ලූකෝස් කියන එක ගත්තොත් ඒකේ අඩංගු වෙන්නේ මොනොසැකරයිඩ් එකක්. එහෙම නැත්නම් සරල සීනි විශේෂයක්. ඒ නිසා අයඩින් පරීක්ෂාවට වර්ණය පෙන්වුවේ නැතත් බෙනඩික්ට් පරීක්ෂාවට එහෙම නැත්නම් සරල සීනි පරීක්ෂාවට වර්ණයක් ලබා දෙනවා. එහෙම නැත්නම් ගඩොල් රතු අවක්ෂේපයක් ලබා දෙනවා. මුං ඇටවල අඩංගු වෙන්නේ ප්‍රෝටීන. ඒ නිසා මේ පරීක්ෂණ දෙකටම වර්ණ විපර්යාස ලබා දෙන්නේ නැහැ. යෝගර්ට් වල තියෙන්නේ ලැක්ටෝස් කියන සීනි විශේෂය. ඊට අමතරව සීනි දාලා තමයි යෝගර්ට් හදන්නේ. ඒ නිසා අයඩින් පරීක්ෂාවට වර්ණයක් ලබා නොදුන්නත් සරල සීනි පරීක්ෂාවට ගඩොල් රතු අවක්ෂේපයක් අරගෙන දෙනවා. බීට්රූට් වල තියෙන්නේ සුක්‍රෝස්. එහෙනම් එතනදී අයඩින් පරීක්ෂාවට වර්ණයක් පෙන්වන්නේ නැහැ. නමුත් සරල සීනි පරීක්ෂාවට ගඩොල් රතු අවක්ෂේපයක් පෙන්වනවා. පෙරෝහණය වූ මුං ඇටවල තියෙන්නේ මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩ් එක. එහෙනම් ඒක සරල සීනි විශේෂයක්. ඒකෙදි අයඩින් පරීක්ෂාවට වර්ණය නොදුන්නත් සරල සීනි පරීක්ෂාවේදී ගඩොල් රතු අවක්ෂේපයක් පෙන්වනවා. මී කිරිවල තියෙන ලැක්ටෝස්. එහෙනම් අයඩින් පරීක්ෂාවට වර්ණය ලබා දෙන්නේ නැහැ. නමුත් සරල සීනි පරීක්ෂාවේදී ගඩොල් රතු අවක්ෂේපයක් පෙන්වනවා. උක්දඬු වල තියෙන්නේ සුක්‍රෝස්. එතනදී අයඩින් පරීක්ෂාවට වර්ණයක් පෙන්වන්නේ නැහැ. නමුත් සරල සීනි පරීක්ෂාවේදී ගඩොල් රතු අවක්ෂේපයක් පෙන්වනවා. නෙස්ට මෝල්ට් වල තියෙන්නේ මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩ් එක. එහෙනම් අයඩින් වලට වර්ණ විපර්යාසයක් පෙන්වන්නේ නැහැ. නමුත් සරල සීනි පරීක්ෂාවට ගඩොල් රතු අවක්ෂේපයක් පෙන්වනවා. මේ විදිහට විවිධ ආහාර ද්‍රව්‍ය වලට අපිට සරල සීනි පරීක්ෂාව සහ අයඩින් පරීක්ෂාව කරලා බලන්න පුළුවන්. දැන් අපි බලමු ඔයාලගේ 13 වෙනි ඒකකේ 3 වෙනි කොටස. ඇමයිනෝ අම්ල වල ව්‍යුහය අධ්‍යයනය කිරීම සහ ප්‍රෝටීන වල ව්‍යුහය අධ්‍යයනය කිරීම. මුලින්ම බලමු ප්‍රෝටීනයක් කියන්නේ මොකක්ද කියන එක. ප්‍රෝටීනයක් කියන්නේ දරුවනේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය අඩංගු වෙච්ච අණුවකට. ප්‍රෝටීන හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල එකතු වීමෙන්. සරලවම කිව්වොත් ඇමයිනෝ අම්ල බහුඅවයවීකරණයෙන් තමයි ප්‍රෝටීන හැදිලා තියෙන්නේ. එහෙනම් ප්‍රෝටීනයක් කියලා කියන්නේ අපි කියනවා බහුඅවයවිකයක්. ඊළඟ ප්‍රෝටීන ජල විච්ඡේදනය කරන්න පුළුවන්. ප්‍රෝටීන හැදුනේ ඇමයිනෝ අම්ල වලින් නම් ජල විච්ඡේදනය කරපුවාම ඇමයිනෝ අම්ල වලට ආපහු කැඩෙන්න ඕනි. ඊළඟට ස්පටික ලෙස අපිට මේ ප්‍රෝටීන දකින්න බෑ. ජල ද්‍රාව්‍යතාවයක් නැහැ ප්‍රෝටීන වල. මේවා තමයි ප්‍රෝටීන වල තියෙන ලක්ෂණ. එහෙම නැත්නම් ප්‍රෝටීන වල ගුණ. ඊළඟ තව කාරණයක් කියන්නම්. ප්‍රෝටීන බහු අවයවිකයක් නිසා ප්‍රෝටීන වල සාපේක්ෂ අණුක ස්කන්ධය ඉතා වැඩි. දැන් අපි බලමු ප්‍රෝටීන හැදෙන්නේ ඇමයිනෝ අම්ල වලින්නේ. ඇමයිනෝ අම්ලයක් කියන්නේ මොකක්ද කියන එක. ඇමයිනෝ අම්ලයක් කියලා කියන්නේ දරුවනේ
මෙන්න මේ වගේ හොඳට බලා ගන්න රූපය දිහා කාබන් මැදයේ තියෙනවා කාබන් පරමාණුවක්. මේ කාබන් වටා අත් හතරක් තියෙනවා. එක අතකින් කාබොක්සිලික් කාණ්ඩයක් අල්ලන් ඉන්නවා. ඒ කියන්නේ COOH කාණ්ඩයක් අල්ලන් ඉන්නවා. අනෙක් අතින් හයිඩ්‍රජන් කාණ්ඩයක් අල්ලගෙන ඉන්නවා. අනෙක් අතින් ඇමීන කාණ්ඩ ඇමයිනෝ කාණ්ඩයක් අල්ලන් ඉන්නවා. ඊළඟට අනෙක් අතින් R කාණ්ඩයක් එහෙම නැත්නම් ඇල්කිල් කාණ්ඩයක් අල්ලගෙන ඉන්නවා. ආයිත් මතක් කරගන්න කාබන් වටා බන්ධන හතරයි. එහෙම නැත්නම් අත් හතරක් කියලා මතක තියාගන්න. ඒතර එක අතකින් COOH කාණ්ඩය, කාබොක්සිලික් අම්ල කාණ්ඩය. අනෙක් අතින් ඇමයිනෝ කාණ්ඩය. අනිත් පැත්තේ හයිඩ්‍රජන්, අනෙක් පැත්තෙන් R. එහෙම නැත්නම් ඇල්කිල් කාණ්ඩය. ඇල්කිල් කාණ්ඩය කියලා කියන්නේ කාබන් හයිඩ්‍රජන් මොන හරි දාමයකට. එතකොට මෙන්න මේ ඇමයිනෝ අම්ල වර්ග තියෙනවා. එතකොට වෙනස් වෙන්නේ මේ කාබොක්සිලික් ගෲප් එක හැම එකේම තියෙනවා. හයිඩ්‍රජන් හැම ඇමයිනෝ අම්ලයකම තියෙනවා. ඇමයිනෝ ගෲප් එකක් තියෙනවා. මෙන්න මේ R කාණ්ඩය වෙනස් වෙනකොට ඇමයිනෝ අම්ලය වෙනස් වෙනවා. බලමු අපි උදාහරණ. දැන් මෙයා දිහා බලන්න. මෙයාගේ COOH දෙන්නගෙම COOH තියෙනවා. NH2 කාණ්ඩයක් තියෙනවා. හයිඩ්‍රජනුත් තියෙනවා. හැබැයි මෙයාගේ තියෙන්නේ R කාණ්ඩය වෙනුවට, ඒ කියන්නේ R කාණ්ඩයේ විදිහට තියෙන්නේ CH3 කාණ්ඩය. මෙයාගේ R කාණ්ඩයේ විදිහට තියෙන්නේ CH3 කියන කාණ්ඩය. මෙන්න මේ කාණ්ඩය තමයි වෙනස් වෙන්නේ. R කාණ්ඩය වෙනස් වීම මගින් ඇමයිනෝ අම්ල වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපේ භාවිතා කරන ඇමයිනෝ අම්ල 20ක් ආසන්න වශයෙන් 20ක් විතර තියෙනවා. මේ තියෙන්නේ ආකාරයේ විවිධ ඇමයිනෝ අම්ල වර්ග. මේ ඇමයිනෝ අම්ල හැම එකකම NH2 කාණ්ඩය තියෙනවා, COOH කාණ්ඩය තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා. ඊට අමතරව ඇල්කිල් කාණ්ඩය එක එක විදිහ ඇල්කිල් කාණ්ඩ තමයි දකින්න තියෙන්නේ. දැන් බලමු අපි ප්‍රෝටීන නිෂ්පාදනයට කලින් ප්‍රෝටීන හැදෙන්නේ කොහොමද කියන්න කලින් ඩයිපෙප්ටයිඩයක් හැදෙන්නේ කොහොමද කියලා. ඩයිපෙප්ටයිඩයක් හැදෙන්නේ දරුවනේ ඇමයිනෝ අම්ල දෙකක් එකතු වෙලා. ප්‍රෝටීන හැදෙන්නේ ඇමයිනෝ අම්ල ගොඩක් එකතු වෙලානේ. ගොඩක් එකතු වෙන විදිහ ඉගෙන ගන්න කලින් අපි දෙන්නෙක් එකතු වෙන විදිහ ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා බලමු ඇමයිනෝ අම්ල දෙකක් එකතු වෙලා ඩයිපෙප්ටයිඩ් හැදෙන්නේ කොහොමද කියලා. මම මෙතන ඇඳලා පෙන්නලා තියෙනවා මේ විදිහට ඇමයිනෝ අම්ල දෙකක්. මේ ඇමයිනෝ අම්ල දෙක බලන්න. COOH කාණ්ඩය, හයිඩ්‍රජන්, NH2 කාණ්ඩය, R කාණ්ඩය. ඔය කාණ්ඩ හතර දෙන්නගෙම තියෙනවා. ඊට පස්සේ එක්කෙනෙක්ගේ COOH කාණ්ඩය. එක් ඇමයිනෝ අම්ලයක COOH කාණ්ඩය අනෙක් ඇමයිනෝ අම්ලයේ NH2 කාණ්ඩය සමග සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ඔයාලට පේනවා ඇති මම මේ රතු පාටින් මාක් කරලා තියෙන හයිඩ්‍රජන් සහ කොළ පාටින් ඇඳලා තියෙන OH කාණ්ඩය. මෙන්න මේ කාණ්ඩ දෙක තමයි අත්වැල් අල්ලගන්නේ. OH එක් ඇමයිනෝ අම්ලයක COOH කාණ්ඩය අනෙක් ඇමයිනෝ අම්ලයේ NH2 කාණ්ඩය සමග තමයි සම්බන්ධ වෙන්නේ. ඒකිනුත් මෙයාගේ OH මෙයාගේ හයිඩ්‍රජන් එක එකතු වෙලා ජල අණුවක් විදිහට මේ බාන පාටත් එකම ලියලා තිනවා. හතු පාට හයිඩ්‍රජන්, කොළ පාට OH කාණ්ඩය ඉවත් වෙනවා. ඉවත් වෙලා මෙන්න මෙතන බන්ධනයක් හට ගන්නවා. මෙන්න මෙතන කාබන් සහ නයිට්‍රජන් අතර හට ගන්නවා බන්ධනයක්. ඒ බන්ධනයට අපි කියනවා පෙප්ටයිඩ බන්ධනය කියලා. ඒ විදිහට තමයි ඩයිපෙප්ටයිඩය සකස් වෙලා තියෙන්නේ. මේ ඩයිපෙප්ටයිඩ ගැන කතා කරද්දී මම කිව්වා පෙප්ටයිඩ බන්ධනය ගැන. දැන් අපි කොහොමද පෙප්ටයිඩ බන්ධනය විස්තර කරන්නේ? ඔයගොල්ලන්ට මතකයි නම් කාබෝහයිඩ්‍රේට් වල ග්ලයිකොසිඩික් බන්ධනය විස්තර කරපු විදිහ ඒ ආකාරයෙන්ම තමයි අපි පෙප්ටයිඩ බන්ධනය විස්තර කරන්නේ. අපි කියනවා මෙන්න මේ විදිහට. එක් ඇමයිනෝ අම්ලයක කාබොක්සිලික් අම්ල කාණ්ඩය තවත් ඇමයිනෝ අම්ලයක ඇමීන කාණ්ඩය සමග සම්බන්ධ වීමෙන් ආයි කියන්නම් එක් ඇමයිනෝ අම්ලයක COOH කාණ්ඩය නැත්නම් කාබොක්සිලික් අම්ල කාණ්ඩය අනෙක් ඇමයිනෝ අම්ලේ ඇමයිනෝ කාණ්ඩය සමග සම්බන්ධ වීමෙන් ජල අණුවක් ඉවත් වීමෙන් තමයි පෙප්ටයිඩ බන්ධනය සෑදිලා තියෙන්නේ. මේ විදිහට හැදෙන ඩයිපෙප්ටයිඩ තව එකතු වීමෙන් මේ වගේ ඩයිපෙප්ටයිඩ් නේ මම ඇඳලා පෙන්නේ. ඔය විදිහට දිගු දාමයක් ආකාරයක තුනම තමයි ප්‍රෝටීන කියන කෙනා හැදෙන්නේ. බලන්න එහෙනම් ප්‍රෝටීන හැදෙන ආකාරය මේ දින මම ඇඳලා පෙන්නලා තියෙනවා මෙතන. අර ඩයිපෙප්ටයිඩ බන්ධන වලින් හැදිච්ච ඩයිපෙප්ටයිඩ ගොඩාක් එකතු වීමෙන් ප්‍රෝටීන
සකස් වෙනවා. දැන් බලමු අපි ප්‍රෝටීන වල ව්‍යුහ. ප්‍රෝටීන වල ව්‍යුහය ගත්තම දරුවනේ ව්‍යුහ ආකාර 4ක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රාථමික ව්‍යුහය. දෙවෙනි එක ද්විතීක ව්‍යුහය, තුන තෘතීක ව්‍යුහය, හතර තමයි චතුර්ථක ව්‍යුහය. ඒ ආකාරයෙන් ව්‍යුහ 4යි. ප්‍රාථමික ව්‍යුහයේදී අපි කියනවා ඇමයිනෝ අම්ල රේඛීයව එකතු වීමෙන් අර මම රූපයක් පෙන්වුවේ ඔයගොල්ලන්ට ප්‍රෝටීන හැදෙන විදිහ මෙන්න මේ තියෙන ප්‍රාථමික ව්‍යුහයක්. ඇමයිනෝ අම්ල රේඛීයව එකතු වීමෙන් ප්‍රාථමික ව්‍යුහය සකස් වෙනවා කියලා අපි කියනවා. ඊළඟට මෙන්න මේ ව්‍යුහය මම පෙන්වන්නම් තව දුරටත් මේ තියෙන රේඛීය ව්‍යුහය. මෙතන මම ඇඳලා තියෙනවා ඇමයිනෝ අම්ල 3 දෙනෙක්. අපි හිතමු මෙයා අපි මං කෙටි නම් දාලා තිනවා ඇලනින්, ග්ලයිසින්, වැලින් කියන එක දාලා තියෙන්නේ AL ඇල ග්ලයි වැල් කියලා දාලා තියෙනවා. ඒතර මේ 3 දෙනා එකතු වෙන ආකාර 6ක් තියෙනවා. අඳ ගන්න පුළුවන් ඉතින් අපි රතු පබලුකුයි නිලුයි කහයි පබලු 3ක් තියෙනවා. මේ රතු නිල් කහ පබලු 3ට ඒ කියන්නේ එකතු වෙන්න පුළුවන් ආකාර 6ක් තියෙනවා. මුලින්ම ඇලනින්, ඊට පස්සේ ග්ලයිසින්, වැලින්, ඊට පස්සේ ඇලනින්, වැලින්, ග්ලයිසින්. ග්ලයිසින්, වැලින්, ඇලනින් ආකාරයට ආකාර 6කට සම්බන්ධ වෙන්න පුළුවන්. බලන්න ඇමයිනෝ අම්ල 3 දෙනෙක්ගෙන් ප්‍රෝටීන කීයක් හැදෙන්න පුළුවන්ද කියන එක. මේ ආකාරයට කොයිතරම් ප්‍රෝටීන ප්‍රමාණයක් මේ ජීවී ලෝකේ හැදෙනවද? මේ තියෙන්නේ ප්‍රාථමික ව්‍යුහය. ද්විතීකයේදී වෙන්නේ අර මම කියපු රේඛීයව හැදෙන ප්‍රාථමික ව්‍යුහය මේ විදිහට නැමෙනවා, ඇඹරෙනවා. ඒක සමහර තැන් වලින් හයිඩ්‍රජන් බන්ධන හට ගන්නවා. හටගෙන මෙන්න මේ හැදෙන අපි කියනවා මේකට ඇල්ෆා හෙලික්සිය එහෙම නැත්නම් බීටා දඟර ආකාරය කියලා. ආකාර දෙකක් ඇත්තට මේක. මේ තියෙන බීටා දඟර ආකාරය තමයි මෙතන රූපේ පෙන්ලා තියෙන්නේ. මේ විදිහට අර රේඛීය දාමය එහෙම් මෙහෙන් හයිඩ්‍රජන් බන්ධන නිසා සික්සයක් විදිහට නැමෙනවා. ඒක තමයි ද්විතීක ව්‍යුහය කියලා අපි හඳුන්වන්නේ. තෘතීකයේදී වෙන්නේ අර නැමිච්ච ද්විතීක ව්‍යුහය ගුලි ගැහෙනවා. ගුලි ගැහිම තමයි තෘතීක ව්‍යුහය කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ බලමු චතුර්ථක ව්‍යුහය. මෙන්න මේ වගේ හැදිච්ච තෘතීක ව්‍යුහ කීපයක් එකතු වෙලා තමයි චතුර්ථක ව්‍යුහය හැදෙන්නේ. මම සරලව කියනවා සරල උදාහරණයක්. ඔයගොල්ලෝ හිතන්න අපේ කෙස් ගහක් ගැන ප්‍රෝටීන වලට අදාළ කරගන්න මේ මතක තියාගන්න ප්‍රෝටීන වල ව්‍යුහ මතක තියාගන්නයි මේ උදාහරණය කියන්නේ මම. අපි කෙස් ගහක් දිග ඇරලා තියෙනවා. අපි හිතුව මම කෙස් ගහක් අරගෙන මේ සුඩ තියෙනවා. ටිකක් වෙලා ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් කෙස් ගහ දිග ඇරලා තියෙන වෙලාවේ අපි හිතනවා ඒ තමයි ප්‍රාථමික ව්‍යුහය. ටිකක් වෙලා ගියාම මේ කෙස් ගහ නැමිලා මෙන්න මේ වගේ මම ඔයාලට පෙන්වුවා වගේ ද්විතීක ව්‍යුහය හැදෙනවා. නේද? දිගටම කෙස් ගහ දිග ඇරලා තියෙන්නේ ටිකක් වෙලා ඇති කෙස් ගහ ඔන්න නැමිලා ද්විතීක ව්‍යුහය හැදෙනවා. දවස් දෙකක් තියෙද්දි මොකද වෙන්නේ? කෙස් ගහ ඔහම නැමිලා තියෙනවද? මෙහෙම නැමිලා තියෙන්නේ ගුලි ගැහෙනවා. ගුලි ගැහිලා තෘතීක ව්‍යුහය හැදෙනවා. දැන් අපි හිතමු මං කෙස් ගස් 3ක් තිබ්බයි කියලා. කෙස් ගස් 3ක් මේ සුර තිබ්බා. 3 මොකද උනේ? කෙස් ගස් 3ම ඉස්ලාම ප්‍රාථමික දිග ඇරලා තිබ්බා. ඒ කියන්නේ ප්‍රාථමික ව්‍යුහයේ හිටියා. ඊට පස්සේ නැමිලා තිබ්බා. ඊට පස්සේ ගුලි වුණා. ඊට පස්සේ තව ටිකක් වෙලා තිබ්බම මොකද වෙන්නේ? අර ගුලි විච්ච කෙස් ගස් 3 ආපහු එකතු වෙනවා. එකතු වෙලා චතුර්ථක ව්‍යුහය හැදෙනවා. ඊට සමහරට අපිට මේ කෙස් ගස් 3 ගුලි වුණාම ගලව ගන්නත් බෑ. ඕක අපිට දැක ගන්න පුළුවන් ගෙදරක නිරන්තරයෙන්ම. අපි හිතමු අම්මත් කොණ්ඩේ පීරනවා, දුවත් කොණ්ඩේ පීරනවා නේද? කොණ්ඩ ගස් ඔන්න මුලින්ම බිම දිග ඇරිලා තියෙනවා. ටිකක් වෙලා බලන් හිටියාම ඒවා ඇකිලෙන්න ගන්නවා. ඊට පස්සේ ගුලි වෙනවා. අපි හිතමු දෙන්න කොණ්ඩේ පීරුවේ තැන් දෙකක කියලා. ඒ වුණාට උදේට අතු ගාද්දි මොකද වෙන්නේ? අර කෙස් ගස් ඔක්කොම ගුලි දෙකම එකට එකතු වෙලා. අම්මගේ කොණ්ඩේ මොනවද? දුවගේ කොණ්ඩේ මොනවද කියලා වෙන් කරලා හඳුනා ගන්න බෑ. ඒ කියන්නේ චතුර්ථක ව්‍යුහය හැදිලා. ඔන්න ඔය විදිහට මතක තියාගන්න ව්‍යුහ 4. එහෙනම් ප්‍රෝටීන වල ව්‍යුහ 4යි. දැන් බලමු අපි ප්‍රෝටීන අක්‍රීය වීම කියන්නේ මොකක්ද කියලා. ප්‍රෝටීන වල චතුර්ථක ව්‍යුහය විකෘති වීම අපි හඳුන්වනවා ප්‍රෝටීන අක්‍රීය වීම කියලා. ඇත්තට මොනවා නිසාද ප්‍රෝටීන අක්‍රීය වෙන්නේ? ප්‍රෝටීන අක්‍රීය වෙන්න පුළුවන් තාපය නිසා. එහෙම නැත්නම් යාන්ත්‍රික ශක්තිය නිසා. එහෙම නැත්නම් අරායන ද්‍රව්‍ය. ඒ කියන්නේ අම්ල, භස්ම, බැර ලෝහ, ලවණ නිසා. උදාහරණයක් මම කියන්නම්. බිත්තරවල තියෙනවා ප්‍රෝටීන. බිත්තරයක් තම්මනවා.
මොකද වෙන්නේ? වෙනස් වෙනවා නේද? වෙනස් වෙනවා. කියන්නේ අක්‍රිය වෙනවා. නේද? ඊට පස්සේ අපි බිත්තරේ බීට් කරනවා. බිත්තරේ බීට් කරොත් ඒ කියන්නේ යාන්ත්‍රික කම්පනයනේ. ඒත් එයාගේ ප්‍රෝටීන මොකද වෙන්නේ? ප්‍රෝටීන වෙනස් වෙනවා. ඊළඟ බිත්තරයකට මේ වගේ දෙයක් අම්ලයක්, බෂ්මයක්, බැරලෝහයක් දාලා බලන්න. ඒත් එයාගේ ව්‍යුහය වෙනස් වෙනවා. ඒක අපිට ඇසින්ම බලා ගන්න පුළුවන් හොඳටම නේද? දැන් අපි කතා කරමු ප්‍රෝටීන වල ජෛව විද්‍යාත්මක වැදගත්කම. ප්‍රෝටීන ගැන කතා කරද්දී සමහර ප්‍රෝටීන තියෙනවා ව්‍යුහාත්මක ප්‍රෝටීන. අපි ගත්තොත් එහෙම ශරීරයේ අවයවවල ව්‍යුහය සෑදීමට තමයි ඒ ප්‍රෝටීන දායක වෙන්නේ. ශාක හා සත්ව සෛලවල ප්ලාස්මාවේ අඩංගු වෙනවා. ඊළඟ තන්තුමය ප්‍රෝටීනයක් වන කොලෙජන්. කොලෙජන් කියන එක කණ්ඩරා, කාටිලේජ වගේ දේවල්, ඒ වගේම සම්බන්ධක පටක නිෂ්පාදනයට දායක වෙනවා. ඒ වගේම තමයි සම, පිහාටු, අං, කෙස් ඒ වගේ තැන්වල කෙරටීන කියන ප්‍රෝටීනය අපිට දකින්න පුළුවන්. ඊළඟට බලමු හිමොග්ලොබින් කියන ප්‍රෝටීනය. මොකටද දායක වෙන්නේ? රුධිරයේ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් පරිවහනයට හිමොග්ලොබින් දායක වෙනවා. මයොග්ලොබින් කියන එක මාංශ පේශි තුල O2 CO2 පරිවහනයට දායක වෙනවා. සයිටෝක්‍රෝම් කියන එක ඉලෙක්ට්‍රෝන පරිවහනයට දායක වෙනවා. ඒ වගේම තමයි සමහර කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන සමග සම්බන්ධ වෙලා හදනවා ග්ලයිකෝප්‍රෝටීන කියන දේ. න්‍යෂ්ටික ආම්ල ප්‍රෝටීන සමග එකතු වෙලා න්‍යෂ්ටික ප්‍රෝටීන හැදෙනවා. මීට අමතරව ප්‍රෝටීන වලින් තව ගොඩාක් ජෛව විද්‍යාත්මක වැදගත්කම් තියෙනවා. ඔයාලා ඒවා හොයාගන්න. ප්‍රෝටීන වල බලමු කාර්මික භාවිත මොනවද කියන එක. තිරිඟු පිටිවල තියෙනවා ග්ලූටන් කියන ප්‍රෝටීනය. නේද? ඒක උපකාරී වෙනවා පාන් සෑදීමේදී. ඒ වගේම බේකරි නිෂ්පාදනවලදී. බිත්තරවල තියෙනවා ඇල්බියුමින් කියන ප්‍රෝටීනය. ඒ නිසා තමයි අපිට පුඩින්, වටලප්පම් වගේ දේවල් හදන්න පුළුවන් වෙන්නේ. ඊළඟට බිත්තර ගන්නවා ඇලුම් කාර්යක. ඉතින් ඕගොල්ලෝ දැකලා ඇති බේකරි නිෂ්පාදනවලදී බිත්තර සාරු ටිකක් ගාලා අලවනවා අර පේස්ට් එක නේද? එතකොට එතනදී ඇල්බියුමින් තමයි ඇලුම් කාරකයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට කිරිවල තියෙනවා කැසේන් කියන එක. ඊළඟට වේ කියන ප්‍රෝටීනය තියෙනවා. ඒ නිසා තමයි කිරි ආහාර නිෂ්පාදන වන චීස්, යෝගට්, මෝරු ඒ වගේ දේවල් හදන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊළඟට සෝයා කිරිවල. සෝයා කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නා ප්‍රෝටීන බහුල ආහාරය. සෝයා කිරිවලින් නිපදවන නිෂ්පාදන වලට දායක වෙලා තියෙන්නේ ප්‍රෝටීනම තමයි. නේද? පුඩින්, ජෙලි ටොෆී වැනි අතුරුපස හදන්නත් ප්‍රෝටීන දායක වෙනවා. දැන් අපි ප්‍රෝටීන සම්බන්ධයෙන් ගොඩක් දේවල් කතා කරා නේද? ප්‍රෝටීන හැදෙන්නේ කොහොමද? එයාගේ ගුණ මොනවද? ඊට පස්සේ එයා යොදාගන්නේ මොන වගේ තැන්වලදීද? කියන්නේ කාර්මික භාවිත සහ ජෛව විද්‍යාත්මක භාවිත කතා කරා. ඊට අමතරව අපි කතා කරා ප්‍රෝටීන වල ව්‍යුහ 4. දැන් අපි අවසාන මාතෘකාව විදිහට ප්‍රෝටීන වල කතා කරමු ප්‍රෝටීන හඳුනා ගැනීම. කොහොමද ප්‍රෝටීනයක් හඳුනාගන්නේ? හරිම ලේසි දරුවනේ. අපි කරන්නේ පරීක්ෂණ නලයක් අරගෙන ඒකට දානවා ප්‍රෝටීන් අඩංගු ආහාර ද්‍රාවණයක්. අපි හිතමු මස් ද්‍රාවණයක්, මාළු ද්‍රාවණයක්. එහෙම නැත්නම් බිත්තර සුදු මද ද්‍රාවණයක්, බිත්තර කහ මද ද්‍රාවණයක්. අරගෙන ඒකට එකතු කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට්. මම පරීක්ෂණය කරන විදිහට ඉස්සරහට පෙන්නන්නම්. එකතු කරායින් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් බලා ගන්න මේ කොපර් සල්ෆේට් වලට තියෙන නිල් පාටක්. ඒ නිල් පාට ඒ ප්‍රෝටීන අඩංගු වීම නිසා ඒ පරීක්ෂණ නලයේ තියෙන ආහාරයේ ප්‍රෝටීන තියෙනවා නම් නිල් පාට දීප්තිමත් දම් පැහැයට පත් වෙනවා. එහෙම පත් වුණොත් අපි කියනවා ඒ ආහාර ද්‍රව්‍යයේ ප්‍රෝටීන තියෙනවා කියලා. මෙන්න මේ වගේ වර්ණ විපර්යාසයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙනම් ප්‍රැක්ටිකල් එක කරලා බලමු. හරි. මෙතනදී අපි දැන් කරන්න යන්නේ ප්‍රෝටීන පරීක්ෂාව. ඒකට තව නමක් කියනවා බයුරේට් පරීක්ෂාව. අපි මුලින්ම කරන්නේ මෙතන මම හදාගෙන තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය, කොපර් සල්ෆේට් ද්‍රාවණය. මුලින්ම අපි කරන්න ඕනි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය අරගෙන ඒ ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් එකතු කරනවා අපේ ආහාර ද්‍රව්‍යයට. මම අරන් තියෙන ආහාර ද්‍රව්‍ය විදිහට බිත්තර සුදු මද සහ බිත්තර කහ මද. මුලින්ම මම ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳු කිහිපයක් මේ විදිහට එකතු කරනවා.
ඊට පස්සේ අපිට පුළුවන් කොපර් සල්ෆේට් වලින් බිඳු කිහිපයක් එකතු කරන්න. කොපර් සල්ෆේට් වලින් එකතු කරාට පස්සේ ප්‍රෝටීන තියෙනවා නම් නිල් පාට දම් පැහැයට හැරෙන්න ඕනේ. බලමු එහෙම හැරෙයිද කියන එක. අපිට පුළුවන් චුට්ටක් වෙලා මේ විදිහට රිසෝල්මනේ තියලා නිරීක්ෂණ ලබා ගන්න. පරීක්ෂණාලේ හෙලෙව්වොත් අපිට මේකේ නිරීක්ෂණ ඉක්මනින් ලබා ගන්නත් පුළුවන්. ටිකක් වෙලා තිබ්බට පස්සේ නිල් පාට මෙන්න මේ විදිහට දම් පැහැයට හැරෙනවා. දීප්තිමත් දම් පැහැයට හැරෙනවා. එහෙනම් මෙන්න මේ පරීක්ෂණ වල දෙකේම ප්‍රෝටීන දකින්න පුළුවන්. ඒ කියන්නේ බිත්තර කහ මදවලත් ප්‍රෝටීන තියෙනවා. බිත්තර සුදු මදවලත් ප්‍රෝටීන තියෙනවා. හැබැයි මේකේ ප්‍රෝටීන තිබුණ නැත්නම් දරුවනේ නිල් පාට දම් පැහැයට හැරෙන්නේ නැහැ. ඔය විදිහට තමයි අපි ප්‍රෝටීන පරීක්ෂාව සිද්ධ කරන්නේ. ඊළඟට අපි කතා කරන්නේ ඔයගොල්ලන්ගේ හතරවෙනි ඒකකය. හතරවෙනි ඒකකය තමයි සෛල සංවිධාන සහිත ජීවීන් තාක්ෂණය සඳහා උපයෝගී කර ගැනීම. ඇත්තට මේ ඒකකයේ හතරවෙනි ඒකකයේ කොටස් 7ක් තියෙනවා. අපි මුලින්ම කතා කරන්නේ ඒ කොටස් 7න් පළවෙනි කොටස. මෙතනදී අපි කතා කරනවා ජීවී සෛලවල ව්‍යුහය සහ කෘත්‍ය මොනවද කියන එක. ජීවී සෛල ගත්තම දරුවනේ සෛල සංවිධාන දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානය, දෙවෙනි එක තමයි ශූන්‍යාෂ්ටික සෛල සංවිධානය. සෛල සංවිධාන දෙකයි. එකක් ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානය, ශූන්‍යාෂ්ටික සෛල සංවිධානය. හොඳට මතක තියාගන්න ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානයට අයත් ජීවීන් දෙන්නයි ඉන්නේ. බැක්ටීරියා සහ සයනොබැක්ටීරියා. ඉතිරි සියලුම ජීවීන් අයිති වෙන්නේ ශූන්‍යාෂ්ටික සෛල සංවිධානයට. හැබැයි වෛරස හැර. මොකද වෛරස වලට සෛල සංවිධානයක් නැහැ. වෛරස කියන කෙනා මේ දෙකටම අයිති වෙන්නේ නැහැ. ප්‍රාග්න්‍යාෂ්ටික ජීවීන් දෙන්නයි නැවතත් කියන්න බැක්ටීරියා සහ සයනොබැක්ටීරියා. ශූන්‍යාෂ්ටික ජීවීන් ගොඩක් ඉන්නවා. අපි ගත්තොත් ඇල්ගී, ප්‍රොටෝසෝවා, සියලුම සතුන්, සියලුම ශාකා අයිති වෙන්නේ මෙන්න මේ ශූන්‍යාෂ්ටික සෛල සංවිධානයට. මුලින්ම අපි ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානය කියන එකේ අර්ථ දැක්වීම බලමු. ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානය කියලා කියන්නේ සංවිධානය නොවිච්ච, සංවිධානය නො වූ න්‍යාෂ්ටියක් සහිත සෛල සංවිධානයකට. සංවිධානය නො වූ න්‍යාෂ්ටියක් සහිත සෛල සංවිධානයක් ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානයක් කියලා අපි හඳුන්වනවා. එහෙනම් ශූන්‍යාෂ්ටික සෛල සංවිධානයක් කියලා කියන්නේ සංවිධානය වූ න්‍යාෂ්ටියක් සහිත සෛල සංවිධානයකට. ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානයට අයත් ජීවීන් දෙන්නයි ඉන්නේ. බැක්ටීරියා සහ සයනොබැක්ටීරියා. සාමාන්‍යයෙන් අපි ව්‍යුහය සලකනකොට බැක්ටීරියාවක ව්‍යුහය තමයි සලකන්නේ. බලමු බැක්ටීරියාවේ ව්‍යුහය. මෙතනදී ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානයේ මම කිව්වා සංවිධානයේ වූ න්‍යාෂ්ටියක් නැහැ. කොහොමත්ම ඒ නිසා න්‍යාෂ්ටියක් නැහැ. මෙයාගේ තියෙනවා දරුවනේ පිටතින්ම ප්‍රාවරය කියන කොපුව. බැක්ටීරියා සෛලයේ පිටතින්ම තියෙනවා ප්‍රාවරය. ඊළඟට තියෙනවා සෛල බිත්තිය. ප්‍රාවරයට ඇතුලෙන් සෛල බිත්තිය. සෛල බිත්තියට ඇතුලෙන් සෛල ප්ලාස්ම පටලය. ඊට පස්සේ සෛල ප්ලාස්ම පටලය ඇතුලේ තියෙනවා සෛල ප්ලාස්මය. මේ සෛල ප්ලාස්මයේ ගිල්ලා තියෙනවා මොනවද? සංචිත ආහාර, රයිබෝසෝම සහ පිලයි කියන ඒවා. සංචිත ආහාර විදිහට ගත්තොත් මෙන්න මේ බැක්ටීරියා සෛලයේ තියෙනවා වෙලියුටින් කණිකා, ලිපිඩ සහ ග්ලයිකෝජන් කියන තුන. ඊට අමතරව මෙයාගේ තියෙනවා ප්ලාස්මය තුල ගිලිලා රයිබෝසෝම. හැබැයි තියෙන්නේ හොඳට මතක තියාගන්න 70 S රයිබෝසෝම. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙන්න මේ සෛල ප්ලාස්ම පටලයට සම්බන්ධ වෙච්ච වලිගයක් වගේ එකක් තියෙනවා. අපි ඒ කොටස හඳුන්වනවා කශිකාව කියලා. ඊළඟට
සෛල බිත්තියට සම්බන්ධ වෙච්ච මේ පොඩි ප්‍රෝටීනමය ප්‍රසර හඳුන්වනවා පිලයි කියලා. හරි. බලමු අපි එහෙනම් ප්‍රාග්න්‍යාෂ්ටික සෛලයක ව්‍යුහය මොන වගේද කියන එක. ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානය යටතේ ජීවීන් දෙන්නයි ඉන්නේ. බැක්ටීරියා සහ සයනොබැක්ටීරියා. අපි එහෙනම් බැක්ටීරියාවක ව්‍යුහය ඇසුරෙන් මෙන්න මේ ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානයේ ව්‍යුහය අධ්‍යයනය කරගෙන යමු. පිටතින්ම තියෙනවා ප්‍රාවරය කියලා එකක්. ප්‍රාවරය කියන කෝපුව පිටතින්ම තියෙනවා. ඇතුළතින් සෛල බිත්තිය දකින්න පුළුවන්. ඊටත් ඇතුලෙන් සෛලප්ලාස්ම පටලය බලා ගන්න පුළුවන් අපිට. එතකොට මේ සෛලප්ලාස්මයට ඇතුලේ සෛලප්ලාස්ම පටලයට ඇතුලෙන් සෛලප්ලාස්මාව කියන එක තියෙනවා. සෛලප්ලාස්මය තුල චක්‍රීය DNA චක්‍රීය වූ DNA එකක් ගිලිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සෛලප්ලාස්මාව තුල රයිබෝසෝම දකින්න පුළුවන්. ඊට අමතරව වලලු වගේ මෙන්න මේ පෙන්නලා තියෙන්නේ ප්ලාස්මීඩ කියන ඉන්ද්‍රිකාව. ඊළඟට දරුවනේ සංචිත ආහාරත් මෙන්න මේ සෛලප්ලාස්මයේ ගිලිලා තියෙනවා. එතකොට සෛලප්ලාස්මය තුල ඊට අමතරව ගිලිලා තියෙනවා වලලු වගේ ඉන්ද්‍රිකාව. ඒ තමයි ප්ලාස්මීඩ කියන ඉන්ද්‍රිකාව. ඊට අමතරව දරුවනේ ඕගොල්ලන්ට පේන අපි බලිගයක් වගේ කොටස සෛලප්ලාස්ම පටලයට සම්බන්ධ වෙච්ච. අපි ඒ කොටස හඳුන්වනවා කශිකාව කියලා. ඊළඟ සෛල බිත්තියට සම්බන්ධ වුණ පිලයි දකින්න පුළුවන්. මේ වගේ කොටස් ටිකක් තමයි ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානයක අපිට දකින්න තියෙන්නේ. දැන් අපි කතා කරමු ඊළඟට ශූන්‍යාෂ්ටික සෛල සංවිධානය. ශූන්‍යාෂ්ටික සෛල සංවිධානය කියලා කියන්නේ සංවිධානය වෙච්ච න්‍යාෂ්ටියක් සහිත සෛල සංවිධානයකට. අපි බලමු මේ සෛල සංවිධානය යටතේ සෛල තුනක් ගැන. සාමාන්‍යයෙන් ඔයාලගේ විෂය මාලාවේ සෛල තුනක ව්‍යුහ හඳුන්වලා දෙන්න කියලා තියෙනවා. මුලින්ම බලමු දිලීර සෛලය. දිලීර සෛලයේ ඔයාලට පේනවා ඇති තියෙනවා න්‍යාෂ්ටියක්. මැදින්ම තියෙනවා න්‍යාෂ්ටිය. න්‍යාෂ්ටිය තුල තියෙනවා න්‍යාෂ්ටිකාව. න්‍යාෂ්ටියට පිටතින් තියෙනවා අන්තර්ප්ලාස්මීය ජාලිකාව. මේ අන්තර්ප්ලාස්මීය ජාලිකාවේ තියෙනවා සිනිඳු සහ රළු කියලා කොටස් දෙකක්. සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකාව සහ රළු අන්තර්ප්ලාස්මීය ජාලිකාව අතර වෙනස ගත්තොත් දරුවනේ මේ රළු කියන කොටසෙහි මේකේ තියෙන රයිබෝසෝම ඇලවිලා තියෙනවා. දිලීර සෛලය ඇතුලේ තියෙන රයිබෝසෝම ගිහින් මේ අන්තර්ප්ලාස්මීය ජාලිකාවේ ඇලවෙනවා. එතකොට යාට කියනවා අපි රළු අන්තර්ප්ලාස්මීය ජාලිකාව කියලා. ඊළඟට ගොල්ගී දේහ දකින්න පුළුවන්. රික්තකයක් තියෙනවා. ලයිසෝසෝම, කේන්ද්‍ර දේහ, ශුද්‍ර නාලිකා, මයිටොකොන්ඩ්‍රියා වගේ ඉන්ද්‍රිකා දකින්න පුළුවන්. බැක්ටීරියා සෛලයත් එක්ක තියෙන ප්‍රධාන වෙනස්කමක් ගත්තොත් දරුවනේ ඔයාලට මතකයිනේ දැන් බැක්ටීරියා සෛලය අපි නම් කරානේ නේද? ව්‍යුහයේ කොටස් ටික නම් කරා. මෙතන තිබුණේ චක්‍රීය DNA එකයි 70 රයිබෝසෝමයි ප්ලාස්මීඩයි විතරයි. ප්ලාස්මයේ තුර තිබුණේ ওই ටිකනේ. හැබැයි මෙන්න මේ ස්ථානයේදී ඕගොල්ලන්ට පේනවා ඇති ඉන්ද්‍රිකා ගොඩක් තියෙනවා. ඒ වගේම හොඳ න්‍යාෂ්ටියක් තියෙනවා සංවිධානය වෙච්ච. මෙතන තියෙනවා මයිටොකොන්ඩ්‍රියා, ගොල්ගී දේහ වගේ පටලයකින් වට වුණු පටලමය ඉන්ද්‍රිකා. එහෙනම් අපි කියනවා ශූන්‍යාෂ්ටික සෛල සංවිධානයක් තුල පටලමය ඉන්ද්‍රිකා දකින්න පුළුවන් කියලා. දැන් අපි බලමු ශාක සෛලය. ශාක සෛලයේ දිලීර සෛලයේ තිබ්බ කොටස් ගොඩක් දකින්න පුළුවන්. මොනවද? න්‍යාෂ්ටිය, න්‍යාෂ්ටිකාව, අන්තර්ප්ලාස්මීය ජාලිකාව, ඒකේ රළු සහ සිනිඳු කොටස්, ඊට අමතරව මයිටොකොන්ඩ්‍රියා, ගොල්ගී දේහ දකින්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ ශාක සෛලයේ වටේ ස්තර තුනක් තියෙනවා. පළවෙනි එකට කියනවා අපි සෛලප්ලාස්ම පටලය කියලා. ඊට පිටතින් තියෙනවා මධ්‍ය සූෂ්ඨරය. ඊටත් පිටතින් තියෙනවා ප්‍රාථමික සෛල බිත්තිය. ඔන්න ඔය විදිහට අපිට ශාක සෛලය නම් කරන්න පුළුවන්. දැන් බලමු අපි සත්ත්ව සෛලය. සත්ත්ව සෛලයේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේක පැත්තකින් තියෙනවා පක්ෂම. මේ පැත්තෙන් තියෙනවා ශුද්‍ර අංගුලිකා. හැබැයි මේ සෛලයේ තියෙන විශේෂ වෙනසක් පේනවා නම් ඕගොල්ලන්ට ඒ වෙනස තමයි සෛල බිත්තියක් නැහැ.
සයිලෝප්ලාස්ම පටලයක් විතරයි තියෙන්නේ. සයිලෝප්ලාස්ම පටලය තියෙනවා. ඊට ඇතුලෙන් සයිලෝප්ලාස්මය තියෙනවා. හැබැයි සෛල බිත්තියක් දකින්න ලැබෙන්නේ නැහැ. මෙයා තුලත් අර කලින් කිව්වා වගේම න්‍යෂ්ටිය, න්‍යෂ්ටිකාව, ගෝල්ගී දේහ, මයිටොකොන්ඩ්‍රියා වැනි පටලම ඉන්ද්‍රිකා දකින්න පුළුවන්. අපි දැන් බලමු ප්‍රාග්න්‍යාෂ්ටික සෛලයක් සහ සූන්‍යාෂ්ටික සෛලයක් අතර තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද කියන එක. පළවෙනි වෙනස්කම තමයි ප්‍රාග්න්‍යාෂ්ටික සෛලය ප්‍රමාණයෙන් කුඩයි. සූන්‍යාෂ්ටික සෛලය ප්‍රමාණයෙන් විශාලයි. ප්‍රාග්න්‍යාෂ්ටික සෛලය අපි ගත්තොත් එහෙම පටල වලින් වට වුණ පටලමය ඉන්ද්‍රිකා ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානයේ දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි සූන්‍යාෂ්ටික සෛලයක පටලමය ඉන්ද්‍රිකා දකින්න පුළුවන්. නේද? දකින්න පුළුවන්. මේකේ වෙනස්කම් ලියනකොට මෙතන දක්වලා තියෙන වෙනස්කම් වලට අමතරව තව ඕගොල්ලන්ට වෙනස්කම් ලියන්න පුළුවන්. ප්‍රාග්න්‍යාෂ්ටික සෛලයක අපිට ලියන්න පුළුවන් මේ විදිහට. මයිටොකොන්ඩ්‍රියා නැත. එහෙනම් සූන්‍යාෂ්ටිකයේ මයිටොකොන්ඩ්‍රියා ඇත. ගොල්ගී දේහ නැත. ගොල්ගී දේහ ඇත. ලයිසෝසෝම නැත. ලයිසෝසෝම ඇත. රික්තක නැත. රික්තක ඇත. ඔය විදිහට ව්‍යුහය දිහා බලලත් වෙනස්කම් ටිකක් ලියන්න පුළුවන්. දැන් බලමු අපි බැක්ටීරියා සෛලයක සහ දිලීර සෛලයක ව්‍යුහයේ වෙනස්කම් මොනවද කියන එක. බැක්ටීරියා සෛලය අයිති වෙන්නේ ප්‍රාග්න්‍යාෂ්ටික ගණයට. දිලීර සෛලය අයිති වෙන්නේ සූන්‍යාෂ්ටික සෛල සංවිධානයට. එහෙනම් දරුවනේ බැක්ටීරියා සෛලයේ පටලමය ඉන්ද්‍රිකා නැත. දිලීර සෛලයේ පටලමය ඉන්ද්‍රිකා පවතී. බැක්ටීරියා සෛලයේ සෛල බිත්තිය හැදිලා තියෙන්නේ පෙප්ටිඩොග්ලයිකෑන්. එහෙම නැත්නම් මියුරින් කියන ද්‍රව්‍ය වලින්. හැබැයි දිලීර වල සෛල බිත්තිය හැදිලා තියෙන්නේ කයිටින් වලින්. ඊළඟට ගත්තොත් බැක්ටීරියා සෛලයේ සංචිත ආහාර විදිහට අපිට ග්ලයිකෝජන් ගන්නත් පුළුවන්. ඊට අමතරව වෙලියුටින් කණිකා ලිපිඩ දකින්න පුළුවන්. හැබැයි දිලීර සෛලයේ සංචිත ආහාර විදිහට තියෙන්නේ ග්ලයිකෝජන් කියන එක. මේ තියෙන වෙනස්කම් වලට අමතරව තව වෙනස්කම් තියෙනවා. ඔයාලා මතක් කරගන්න බලන්න ඒවා. රූප දෙක මතකයි නම්. බැක්ටීරියා සෛලයේ තිබුණද මයිටොකොන්ඩ්‍රියා තිබුණේ නැහැ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මයිටොකොන්ඩ්‍රියා නැත. මයිටොකොන්ඩ්‍රියා ඇත. ගොල්ගී දේහ නැත. ගොල්ගී දේහ ඇත. ඊළඟට සංවිධානයේ වූ න්‍යාෂ්ටියක් නොපවතී. සංවිධානයේ වූ න්‍යාෂ්ටියක් පවතී. රික්තක නැත. රික්තක ඇත. ඔය විදිහ වෙනස්කම් ටිකකුත් ලියන්න පුළුවන්. මම මෙතන දාලා තියෙන්නේ ඒ වෙනස්කම් වලින් කිහිපයක් විතරයි. ඊළඟට බලමු අපි ශාක හා සත්ත්ව සෛලය අතර තියෙන වෙනස්කම් මොනවද කියන එක. ශාක සෛලය සහ සත්ත්ව සෛලය ගත්තම දරුවනේ ශාක සෛලය ඕගොල්ලෝ දැක්කා මොනවද තිබුණේ? සෛල බිත්තියක් තිබුණා. හැබැයි සත්ත්ව සෛලයේ සෛල බිත්තියක් තිබුණේ නැහැ. ප්‍රමාණයෙන් ගත්තොත් ශාක සෛලය විශාලයි, සත්ත්ව සෛලය කුඩයි. නේද? සංචිත ආහාරයේ ශාක සෛලයේ තියෙන්නේ පිෂ්ඨය. නමුත් සත්ත්ව සෛලයේ සංචිත ආහාරය මොකද්ද? ග්ලයිකෝජන්. ඊළඟ හරිතලව කියන ඒවා ශාක සෛලය තුල දකින්න පුළුවන්. නමුත් සත්ත්ව සෛල තුල අපිට දකින්න බෑ. එන්නේ අපි කතා කරන හරිතලව. ඊළඟට අපි කතා කරමු ශාක පටක. ශාක පටක ගත්තොත් ප්‍රධාන වශයෙන් පටක ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි විභාජක පටක, අනිත් එක තමයි ස්ථිර පටක. විභාජක පටක විශේෂයෙන් හැදිලා තියෙන්නේ කෘත්‍යයන් සඳහා නෙමෙයි. මෙන්න මේ ස්ථිර පටක තමයි විවිධ කෘත්‍යයන් සඳහා හැදිලා තියෙන්නේ. මේ දෙන්නගේ වෙනස්කම් ඇහුවොත් ඔයගොල්ලෝ ලියන්න විභාජක පටක හැදිලා තියෙන කෘත්‍යයන් සඳහා නෙමෙයි. ස්ථිර පටක හැදිලා තියෙන නමුත් කෘත්‍යයන් සඳහා. දෙවෙනි කාරණය තමයි විභාජක පටක වලට විභාජක හැකියාවක් තියෙනවා. හැබැයි ස්ථිර පටක වලට විභාජක හැකියාවක් නැහැ. නමෙන්ම ඔය වෙනස අපිට තේරෙනවා. එතකොට ශාක දේහවල තියෙන මෙන්න මේ ස්ථිර පටක. ස්ථිර පටක වලනොත් අපි බලමු බහුලව දකින්න තියෙන ස්ථිර පටක මොනවද කියලා. අපිට පුළුවන් බහුලවම මෙන්න මේ කියන ස්ථිර පටක දකින්න. මෘදුස්තර පටක, ස්ථූල කෝණාස්තර පටක, දෘಢස්තර පටක. මෘදුස්තර කියලා කියන්නේ මේ රූප වලින් බලන්න මේ රූප දිහා බලපුවම ඕගොල්ලන්ට පේනවා මෘදුස්තර කියලා කියන්නේ අපි ගත්තොත් ජීවි සෛල වේ. ජීවි සෛල වේ.
ගොඩක් වෙලාවට ශාක පත්‍රයේ ඒ වගේ තැන්වල ජීවීව තියෙන තැන්වල තමයි මේ මෘදුස්තර පටකය දකින්න පුළුවන් වෙන්නේ. ස්ථූල කෝණාස්තර කියන එකත් ජීවී සෛල කොට්ටාශයට තමයි අයිති වෙන්නේ. හැබැයි දෘඩස්තර කියන පටකය අජීවී සෛල කොටසකටයි අයිති වෙන්නේ. මෙන්න මේ මෘදුස්තර පටකය ඔයාලට පේනවද දන්නේ මෘදුස්තර කියන පටකේ සෛල බිත්තිය හරීම තුනි. ඒ නිසා අපි කියනවා බිත්ති තුනි. ඒව හැදිලා තියෙන හැබැයි සෙලියුලෝස් වලින්. මෙන්න මේ ස්ථූල කෝණාස්තර. නම බලන්න. ස්ථූල කියන්නේ මහතයි. කෝණාස්තර කියන්නේ කොන්. කොන් මහත් වෙලා තියෙන්නේ. කොන් ඝන වෙලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. එහෙනම් අපි කියනවා ස්ථූල කෝණාස්තරවල බිත්ති තුනි උනත් කොන් ටික සෙලියුලෝස් වලින් ඝනකම වෙලා තියෙනවා කියලා. දෘඩස්තර. දෘඩස්තරවල නම් බිත්තිය බොහෝම ඝනකමයි දරුවනේ. ඕගොන් රූපේනොත් ඒක පේනවා ඇති. මන්ට විශාල කරලා පෙන්නන්න මේ බලන්න මේ ඇතුළත තියෙන්නේ සෛල කොටස මේ තියෙන බිත්තිය. බිත්තිය බොහොම ලොකු ඝනකමකින් යුක්ත වෙනවා. ඇත්තටම කිව්වොත් සෙලියුලෝස් බිත්තිය ලිග්නීන් වලින් ඝනකම් වෙලා තියෙනවා. ඒකයි ඒක දෘඩස්තර පටකය කියලා අපි හඳුන්වන්නේ. මේ බලන්න සෛල අතර අවකාශ ගත්තොත් මෘදුස්තර සෛල අතර අවකාශ තියෙනවා. අන්තර් සෛලීය අවකාශ තියෙනවා. එහෙනම් අපි කියනවා අන්තර් සෛලීය අවකාශ පවතී කියලා. හැබැයි ස්ථූල කෝණාස්තරවල සෛලීය අවකාශ නැම කියන්න බෑ. ගොඩක් අඩුයි. ඒ නිසා අපි කියනවා නැති තරම් අන්තර් සෛලීය අවකාශ නැති තරම්. හැබැයි මෙන්න මේ දෘඩස්තරවල නම් කොහොමටත් අන්තර් සෛලීය අවකාශ නම් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ සෛල බොහොම ළඟින් ඇසිරිලායි තියෙන්නේ. මෙන්න මේ මෘදුස්තර මොනවටද උපකාරී වෙන්නේ? ආහාර සංචිත කිරීමටයි මේ මෘදුස්තර උපකාරී වෙන්නේ. ස්ථූල කෝණාස්තර කියන එක ආහාර සංචිත කිරීමට නෙවෙයි ඇත්තටම සන්ධාරණ කෘත්‍ය සඳහා කඳන් වල එහෙම සන්ධාරණ කෘත්‍ය සඳහා ස්ථූල කෝණාස්තර උපකාර වෙනවා. දෘඩස්තර පටකය පොල් කටු වල එහෙම ඔයගොල්ලෝ තියෙන්නේ ඇත්තටම පොල් කටු වල තියෙන මේ දෘඩස්තර කියන ඒවා. දෘඩස්තර සෛල. ඒවා දැඩි සන්ධාරණ කෘත්‍ය ඉටු කරන්න තමයි දායක වෙන්නේ. ඊළඟට බලමු අපි මේ සෛලවල තියෙන විවිධ කොටස් මගින් සිද්ධ කරන කාර්ය මොනවාද කියලා. අපි මුලින්ම කතා කරමු සෛලප්ලාස පටලය. මේක වර්ණීය පාරගාමීය පටලයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. සෛලය තුළට ද්‍රව්‍ය ලබා ගන්න, සෛලයෙන් ද්‍රව්‍ය එළියට දාන්න තමයි උපකාරී වෙන්නේ. අපි ඒ නිසා කියනවා ආශ්‍රිත සාන්ද්‍රණය පවත්වා ගැනීමට උපකාරී වේ කියලා. න්‍යෂ්ටිය මගින් තමයි ඇත්තටම සෛලයේ සියලුම ක්‍රියාවලීන් පාලනය කරන්නේ. ඒ විතරක් නෙමෙයි ප්‍රවේණිය ඉදිරියට ගෙන යනවා. ප්‍රවේණික ද්‍රව්‍ය තැම්පත් කරලා තියාගෙන ඉන්නවා. අන්තර්ප්ලාස්මීය ජාලිකා ඒකේ රාළු කොටසින් රාළු අන්තර්ප්ලාස්මීය ජාලිකා කියන්නේ මම කලින් කිව්වා අන්තර්ප්ලාස්මීය ජාලිකාවේ රයිබෝසෝම ඇලවිලා තියෙන ස්ථාන. සෛලය තුල ප්‍රෝටීන පරිවහනයට දායක වෙනවා. අන්තර්ප්ලාස්මීය ජාලිකාවල සිනිඳු කොටස ලිපිඩ හා කාබෝහයිඩ්‍රේට සංශ්ලේෂණයට සහ පරිවහනයට දායක වෙනවා. රයිබෝසෝම මගින් ප්‍රෝටීන සංශ්ලේෂණය සිදු කරනවා. මයිටොකොන්ඩ්‍රියා කියලා කියන්නේ හරියට අපේ නහය වගේ ශ්වසනයට උපකාරී වෙනවා. ගොල්ගී දේහ මගින් ග්ලයිකෝප්‍රෝටීන සහ ග්ලයිකෝලිපිඩ කියන ඒවාත් සාදනවා. ඊළඟට ලයිසෝසෝම මගින් තමයි ජීර්ණ කෘත්‍ය ඉටු කරන්නේ. මම උදාහරණයක් කියන්නම්. ගෙම්බා පුංචි කාලේ අපි කියන්නේ ස්කෙඩියා කියලානේ. ස්කෙඩියා ලොකු වෙනකොට එයාට තියෙන වලිගය ක්ෂය වෙනවා. ඒ ක්ෂය වෙන්නේ ඇත්තටම ලයිසෝසෝම නිසා. ලයිසෝම මගින් සංජීර්ණ කෘත්‍ය ඉටු කරමින් අර වලිගය ක්ෂය කළා දානවා. එහෙනම් ජීර්ණ කෘත්‍යයට උදව් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. හරිතලව දරුවනේ ප්‍රභා සංශ්ලේෂණයට උපකාරී වෙනවා. එහෙනම් අපි ඕගොල්ලෝගේ මේ පාඩමේ පළවෙනි කොටස යටතේ කතා කරා ප්‍රධාන සෛල සංවිධාන දෙක. ඒ කියන්නේ ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානය සහ ශූන්‍යාෂ්ටික කියන සෛල සංවිධාන දෙක. ඊට අමතරව කතා කරා ප්‍රධාන වශයෙන් තියෙන ශාක පටක තුන ගැන නේද? තුන ගැන කතා කරා. ඊළඟට බැක්ටීරියා, දිලීර, සත්ත්ව සෛලය සහ ශාක සෛලයේ ව්‍යුහයනුත් ඒ එක එක කොටස් මගින් වෙන කෘත්‍යයන් ගැන කතා කරලා තියෙනවා.
අපි ඊළඟට බලමු අපේ ඊළඟ කොටස. අපි දැන් කතා කරමු අපේ 4 වෙනි පාඩමේ දෙවෙනි කොටස. එහෙම නැත්නම් 4 දෙවෙනි නිපුණතා මට්ටම. මෙතනදී අපි කතා කරනවා ශුද්‍ර ජීවීන් පිළිබඳව, ඒගොල්ලන්ගේ පෝෂණය පිළිබඳව සහ ශ්වසනය පිළිබඳව. මුලින්ම බලමු ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද කියන එක. ශුද්‍ර ජීවීන් කියන්නේ දරුවනේ පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි ජීවීන්ට පියවි ඇසිනුයි නිරීක්ෂණය කරන්න බැරි. එතකොට පියවි ඇසින් නිරීක්ෂණය කරන්න බැරි නම් අපි මොකෙන්ද මේගොල්ලෝව නිරීක්ෂණය කරන්නේ? එහෙනම් මේගොල්ලෝව නිරීක්ෂණය කරන්න අපි භාවිතා කරනවා අන්වීක්ෂ වැනි උපකරණ. මේ අන්වීක්ෂය තුලින් විශාලනය කරලයි අපි යාලා දිහා බලන්නේ. ශුද්‍ර ජීවීන්ගේ ප්‍රමාණය ගැන කතා කරොත් ශුද්‍ර ජීවීන් හරියම පුංචි. ඒ නිසානේ අපිට පේන්නේ නැත්තේ. ඉතින් මෙයාලගේ ප්‍රමාණය මැනීමට පාවිච්චි කරනවා අපි මිලිමීටර්, මයික්‍රෝමීටර්, නැනෝමීටර් සහ ඇන්ස්ට්‍රම් වැනි ඒකක. මේවා ඉතා කුඩා ඒකක. කුඩා ගයන් කුඩා දිගවල් මයින තමයි ඒ ඒකක පාවිච්චි කරන්නේ. දැන් අපි බලමු මේ ශුද්‍ර ජීවීන්ගේ පෝෂණය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. ශුද්‍ර ජීවීන්ගේ පෝෂණය ගැන කතා කරද්දී ඒ පෝෂණ ආකාර තියෙනවා ප්‍රධාන වශයෙන් 4ක්. මෙන්න මේ පෝෂණ ආකාර 4ට දායක වෙනවා කාබන් ප්‍රභවය සහ ශක්ති ප්‍රභවය කියන එක. එතකොට මේ කාබන් ප්‍රභවය ගත්තොත් අපි බලමු පළවෙනි පෝෂණ ආකාරය ප්‍රභාස්යම් පෝෂී. ප්‍රභාස්යම් පෝෂී කියද්දී කාබන් ප්‍රභවය ලෙස කාබන් ඩයොක්සයිඩ් දායක වෙනවා, ශක්ති ප්‍රභවය ලෙස ආලෝකය දායක වෙනවා. ප්‍රභා විෂම පෝෂී කියද්දිත් එහෙමයි, කාබන් ප්‍රභවය ලෙස කාබනික කාබනුත් ශක්ති ප්‍රභවය ලෙස ආලෝකයක් දායක වෙනවා. රසායනික ස්වයංපෝෂී කියද්දී කාබන් ප්‍රභවය ලෙස කාබන් ඩයොක්සයිඩ්, ශක්ති ප්‍රභවය ලෙස අකාබනික රසායනික ද්‍රව්‍ය දායක වෙනවා. රසායනික විෂමපෝෂී කියද්දී කාබන් ප්‍රභවය වෙන්නේ ශක්ති ප්‍රභවය වෙන්නේ කාබනික ද්‍රව්‍යම තමයි. එතකොට මෙතන මම ඕගොල්ලන්ට පෙන්නලා තියෙනවා මෙන්න මේ ජීවීන්ට උදාහරණ. ප්‍රභාස්යම් පෝෂී කිව්වම සයනොබැක්ටීරියා, දම් සල්ෆර් බැක්ටීරියා සහ හරිත සල්ෆර් බැක්ටීරියා ගන්න පුළුවන්. ප්‍රභා විෂම පෝෂී කියද්දී දම් නොවන සල්ෆර් බැක්ටීරියා උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. රසායනික ස්වයංපෝෂී කියද්දී නයිට්‍රෝසොමනාස් සහ නයිට්‍රෝබැක්ටර් කියන ශුද්‍ර ජීවීන් දෙන්නව උදාහරණ විදිහට පෙන්වන්න පුළුවන්. රසායනික විෂමපෝෂී ජීවීන් ගත්තොත් දිලීර සහ බොහෝ බැක්ටීරියා සහ ප්‍රෝටෝසෝවාවන් අපිට රසායනික විෂමපෝෂී ගණයට ගන්න පුළුවන්. මෙන්න මේ වගුව මතක තියාගන්න වෙනවා. පාඩම් කරන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. මේ ප්‍රභා කියන වචනේ තිබ්බොත් ශක්ති ප්‍රභවය වෙන්නේ ආලෝකය. ප්‍රභා කියන්නේ ඇත්තටම ආලෝකය, සූර්යාලෝකයට. ඒ වගේම තමයි ස්වයංපෝෂී කිව්වොත් මේ බලන්න මෙතන ස්වයංපෝෂී, මෙතන තියෙන ස්වයංපෝෂී කියලා. ස්වයංපෝෂී කිව්වොත් කාබන් ප්‍රභවය වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. දැන් බලමු අපි ශුද්‍ර ජීවීන්ගේ ශ්වසනය. ශුද්‍ර ජීවීන්ට තියෙනවා ශ්වසන ආකාර 4ක්. පළවෙනි එක ස්වායු. මොකද මේ ස්වායු කියන්නේ? ඔක්සිජන් අරගෙන ඔක්සිජන් ලබා ගනිමින් ශ්වසනය කරන ශුද්‍ර ජීවීන්ට අපි කියනවා ස්වායු ශුද්‍ර ජීවීන් කියලා. ඊළඟට ඉන්නවා තව කාණ්ඩයක් අනිවාර්ය නිර්වායු. කවුද මේ අනිවාර්ය නිර්වායු කියන්නේ? අනිවාර්ය නිර්වායු ජීවීන් කියන්නේ දරුවනේ. ඒගොල්ලන්ට ඔක්සිජන් විසයි. ඒගොල්ලෝ ඔක්සිජන් තියෙන පරිසර පද්ධතිවල ජීවත් වෙන්නේ නැහැ. ඔක්සිජන් තිබ්බොත් ඒගොල්ලෝ මැරිලා යනවා. එහෙනම් ඔක්සිජන් රහිතව ශ්වසනය කරන කට්ටිය අපි අනිවාර්ය නිර්වායු කියලා හඳුන්වනවා. මේකෙන් හොඳම කෙනා තමයි ඇත්තටම වෛකල්පිත නිර්වායු කෙනා. උදාහරණයක් විදිහට යීස්ට්. යීස්ට් කියන කෙනා වෛකල්පිත නිර්වායු ශුද්‍ර ජීවියෙක්. එහෙම නැත්නම් වෛකල්පිත නිර්වායු දිලීරයක්. එතකොට මේ යීස්ට් කියන කෙනා ගැන ගත්තොත් දරුවනේ එයාට පුළුවන් ඔක්සිජන් තියෙන වෙලාවට ස්වායු ක්‍රමයට ශ්වසනය කරන්නත්, ඔක්සිජන් රහිත අවස්ථාවලදී නිර්වායු ක්‍රමයට ශ්වසනය කරන්නත්. ඒ විදිහට එයා ඔක්සිජන් තිබ්බොත් ස්වායු විදිහට හැසිරෙනවා,
ඔක්සිජන් නැත්තම් නිර්වායු විදිහට හැසිරෙනවා. දැන් බලමු ශුද්‍ර වාතකාමී කියන කෙනා. ශුද්‍ර වාතකාමී කියන කෙනාට ඔක්සිජන් වැඩි වුණත් ප්‍රශ්නයක්, ඔක්සිජන් නැති වුණත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ මෙන්න මේ ආශ්වාසනය කරන්නේ ඔක්සිජන් වල සාන්ද්‍රණය 100ට 1/10ත් අතර පරිසර පද්ධතිවලදී එයාට ශ්වසනය කිරීම සඳහා ඔක්සිජන් සාන්ද්‍රණය අවශ්‍ය වෙනවා 100ට 1ත් 100ට 10ත් අතර ප්‍රමාණය. ඉතින් එයා ඔක්සිජන් වැඩි වුණොත් 110ට වඩා වැඩි වුණත් මැරලා යනවා. 100ට 1ට වඩා අඩු වුණත් මැරලා යනවා. ඊළඟට දරුවනේ මේ සුද්‍ර ජීවීන් ඇත්තටම ගත්තොත් හැම තැනම ඉන්නවා. පස තුල, පස මත, ජලයේ, කරදියෙහි, මිරිදියෙහි, ගිනි කඳුවල, අයිස් කඳුවල හැම තැනකම ඉන්නවා. නැති තැනක් නැති තරම් නේද? එතකොට මේ හැම තැනකම ඉන්න ප්‍රධාන ප්‍රබල හේතුවක් තමයි පෝෂණාකාර හතරක් තිබීම. ශ්වසනාකාර හතරක් තිබීම. දැන් අපි දන්නවා අපේ ශ්වසනාකාරය තමයි ස්වායු ශ්වසනය. අපි ඔක්සිජන් නැත්තම් මැරෙනවා. හැබැයි සුදු ජීවීන් එහෙම නැහැ. එයාලට ශ්වසනයට ඔක්සිජන් නැත්තම් ඔක්සිජන් අවශ්‍ය කට්ටිය මැරුණට ඉතිරි ආකාර තුන ඉතුරු වෙනවා. එහෙනම් ඒගොල්ලෝනේ ප්‍රෝෂණාකාර හතරක් තියෙනවා, ශ්වසනාකාර හතරක් තියෙනවා. ඒ වගේම වර්ධන වේගය ඉතා වැඩි. ඊළඟට අපි ගත්තොත් ප්‍රජනන වේගය වැඩි. ප්‍රමාණයෙන් කුඩයි. මෙන්න මේ හේතු නිසා සුද්‍ර ජීවීන් මුළු ලෝකයේ පුරාම හැම තැනකම ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් අපි බලමු ශුද්‍ර ජීවී කාණ්ඩ. අපිට පුළුවන් නේද මේ ජීවී ලෝකයේ ඉන්න මහා ජීවීන් සතුන් වර්ගීකරණය කරන්න? බල්ලෝ, පූසෝ, මීයෝ, හරක් කියලා වර්ගීකරණය කරන්න පුළුවන්. දැන් බල්ලොන්ගේ ඊට පස්සේ ආපහු වර්ගීකරණය කරන්න පුළුවන්. බල්ලොත් වර්ග ඉන්නවනේ. පූසෝ වර්ග ඉන්නවා. මීයෝ වර්ග ඉන්නවා. ඒ විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. අපි බලමු කොහොමද ශුද්‍ර ජීවීන් කාණ්ඩ කරන්න කියන එක. ශුද්‍ර ජීවී ප්‍රධාන වශයෙන් කාණ්ඩ පහක් ඉන්නවා. ඒ පහ තමයි මම මේ දක්වලා තියෙන්නේ. පළවෙනි කාණ්ඩය බැක්ටීරියා. අපි කලින් එකකෙදිත් කතා කරා බැක්ටීරියා පිළිබඳව. දෙවෙනි කාණ්ඩය දිලීර. අපි කලින් එකේදී දිලීරවල ව්‍යුහය ගැන කතා කරලා තියෙන්නේ නේද? ඊළඟ ප්‍රොටෝසෝවා, ඇල්ගී, සයනොබැක්ටීරියා. මේ තමයි ප්‍රධාන ශුද්‍ර ජීවී කාණ්ඩ. බැක්ටීරියා වල ව්‍යුහය මම ලොකුවට මතක් කරන්න යන්නේ නැහැ. මොකද අපි හතරේ එක කොටසේදී ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානය යටතේ බැක්ටීරියා ව්‍යුහය කතා කරලා තියෙනවා. බැක්ටීරියා ගැන මම තව විස්තර ටිකක් කියන්නම්. බැක්ටීරියා වල ලක්ෂණ ගත්තොත් දරුවනේ බැක්ටීරියා ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානයට අයිති වෙනවා. ඒක සෛලිකයි. තනි සෛලයක්. මෙයා බහුසෛලික නැහැ. ඒක සෛලික වේ. ශ්වසනාකාර හතරම පෙන්වයි. මෙයාගේ ශ්වසනාකාර හතරම තියෙනවා. පෝෂණාකාර හතරම පෙන්වයි. සංචිත ආහාර ලෙස වෙලියුටින් කණිකා, ග්ලයිකෝජන් සහ ලිපිඩ දකින්න පුළුවන්. සෛල බිත්ති හැදිලා තියෙන්නේ මොන වගේන්ද? පෙප්ටිඩෝග්ලයිකන් සහ මියුරින් වලින්. ඕවා තමයි බැක්ටීරියා සෛලවල තියෙන ප්‍රධාන ලක්ෂණ ටික. අපි ගත්තොත් මේ බැක්ටීරියා සෛල විවිධ හැඩයෙන් ඉන්න පුළුවන්. ගෝලාකාර අපි කියනවා කොක්සි කියලා. නැත්නම් කොකස් කියලා කියනවා. දණ්ඩාකාර, බැසිලස්, කොමා හැඩති, විබ්‍රියෝ, ඊළඟ සර්පිලාකාර, ස්පිරිලුම්. ඔය විදිහට ස්පයිරොකීට් ඒ වගේ ගොඩක් බැක්ටීරියා හැඩ තියෙනවා. මේ බැක්ටීරියා හැඩ ගත්තම සමහර හැඩයෙන් යුක්ත බැක්ටීරියා තනියෙන් ඉන්න කැමති නැහැ. එයාලා ඝන ආවාස හදනවා. මම පෙන්වන්නම් එහෙම හදපු ඝන ආවාස ටිකක් ඔයාලට. මේ තියෙන්නේ මේ උඩින් තියෙන්නේ ගෝලාකාර බැක්ටීරියා හදපු ඝන ආවාස. ගෝලාකාර බැක්ටීරියා දෙන්නෙක් එකතු වෙලා ඩිප්ලොකොක්සි කියන ඝන ආවාසය හදනවා. ඊළඟ ගෝලාකාර බැක්ටීරියා වැලක් එකතු වෙලා ස්ට්‍රෙප්ටොකොක්සි කියන ඝන ආවාසය හදා ගන්නවා. ගෝලාකාර බැක්ටීරියා හතරක් එකතු වෙලා ටෙට්‍රඩ් කියන එකත්, ගෝලාකාර බැක්ටීරියා 8ක් 16ක් එකතු වෙලා සාසිනා කියන ඝන ආවාසයත් හදා ගන්නවා. ඊළඟ ගෝලාකාර බැක්ටීරියා අක්‍රමවත් ඝන ආවාස සෑදීමෙන් ස්ටෙෆයිලොකොක්සි කියන ඝන ආවාසය හදනවා. දණ්ඩාකාර බැක්ටීරියාත් ඔය විදිහටම දෙන්නෙක් එකතු වීමෙන් ඩිප්ලොබැසිලස් කියන ඝන ආවාසය හදනවා. ඒ වගේම තමයි දණ්ඩාකාර බැක්ටීරියා දාමයක් විදිහට එකතු වීමෙන් ස්ට්‍රෙප්ටොබැසිලස් කියන ඝන ආවාසය හදනවා.
බැක්ටීරියා වල ප්‍රජනනය ගත්තොත් මෙයාට තියෙන්නේ ඇත්තටම අලිංගික ප්‍රජනනයක්. අලිංගික ප්‍රජනනය දීඛණ්ඩනය මගිනුයි සිද්ධ වෙන්නේ. එතනදි වෙන්නේ බැක්ටීරියා සෛල දෙකක් බවට ඛණ්ඩනය වීම. ලිංගික ප්‍රජනනය කියලා එකක් ඇත්තටම බැක්ටීරියා සෛලවල දකින්න ලැබෙන්නේ නැහැ. දැන් අපි බලමු ඊළඟ ශුද්‍ර ජීවි කාණ්ඩය. ඒ කියන්නේ දිලීර. දිලීරවල ව්‍යුහය ගැන මම කතා කරන්නේ නැහැ. මොකද අපි 4 කොටසේදී දිලීරවල ව්‍යුහය ගොඩක් ගැඹුරින් කතා කරලා තියෙනවා. බලමු දිලීරවල ලක්ෂණ. අපි ගත්තොත් දිලීර අයිති වෙන්නේ ශූන්‍යාෂ්ටික සෛල සංවිධානයට. සෛල බිත්තිය කයිටින් වලින් හැදිලා තියෙනවා. පෝෂණය රසායනික විෂම පෝෂී වෙනවා. සර්සනය ස්වායු වෙනවා. හැබැයි ඊස්ට් වල විතරක් වෛකල්පික නිර්වායු සර්සනයක් දකින්න තියෙනවා. ඊළඟට පෘථිවියේ ඉන්න ප්‍රධාන වියෝජකයන් කියලා අපි හඳුන්වන්නේ දිලීර. ඒගොල්ලෝ රසායනික විෂම පෝෂණ ක්‍රමයක් තමයි පෙන්වන්නේ නේද? බොහෝ වෙලාවට මැරුණු ශාක හා සත්ව කොටස් මත තමයි දිලීර වර්ධනය වෙන්නේ. දිලීරවල අපි ගත්තොත් ප්‍රධාන වංශ 4ක් තියෙනවා. ඒ වංශ 4 තමයි සයිගෝමයිකෝටා, ඇස්කොමයිකෝටා, බැසිඩියෝමයිකෝටා සහ ක්‍රයිට්‍රිඩියෝමයිකෝටා. පෙනිසිලියම්, ඇස්පර්ජිලස්, යීස්ට් වගේ දිලීර අයිති වෙන්නේ ඇස්කොමයිකෝටා කියන වංශයට. මියුක එහෙම නැත්නම් පාම්පුස් අයිති වෙන්නේ සයිගෝමයිකෝටා කියන වංශයට. හතු කියන එක අයිති වෙන්නේ බැසිඩියෝමයිකෝටා කියන වංශයට. ඇලෝමයිසිස් අයිති වෙන්නේ ක්‍රයිට්‍රිඩියෝමයිකෝටා කියන වංශයට. මෙතන රූප ටිකකුත් දාලා තියෙනවා මේ වංශ වලට අදාළ ශුද්‍ර ජීවීන්ගේ. දිලීරවල ප්‍රජනනය ගැන කතා කරොත් ඒක ටිකක් පාඩම් කරගන්න අමාරුයි ඕගොල්ලන්ට. නමුත් පාඩම් කරගන්න සිද්ධ වෙනවා. මොකද දිලීර වංශ 4ක් තියෙනවානේ. මේ වංශ 4ට වෙන වෙනම ලිංගික ප්‍රජනන ආකාර 4කුයි අලිංගික ප්‍රජනන ආකාර 4කුයි තියෙනවා. එතනදී ඇස්කොමයිකෝටා කියන වංශය ලිංගික ප්‍රජනනයේදී ඇස්කස බීජාණු හදනවා. අලිංගික ප්‍රජනනයේදී කොනිඩී බීජාණු හදනවා. සයිගෝමයිකෝටා කියන කෙනා ලිංගික ප්‍රජනනයේදී සංයෝගාණුව හදනවා. අලිංගික ප්‍රජනනයේදී අචල බීජාණු හදනවා. බැසිඩියෝමයිකෝටා ලිංගික ප්‍රජනනයේදී බැසිඩී බීජාණු හදනවා. හැබැයි එයාගේ නම් අලිංගික ප්‍රජනනයක් නැහැ. ක්‍රයිට්‍රිඩියෝමයිකෝටා ලිංගික ප්‍රජනනයේ ජන්මානුදානි හදනවා. අලිංගික ප්‍රජනනයේදී චලනය වෙන්න පුළුවන් බීජාණු හදනවා. අපිට තව කතා කරන්න තියෙන්නේ ඇත්තටම ශුද්‍ර ජීවි වංශ 3ක් ගැන විතරයි. අපි බලමු ප්‍රෝටෝසෝවා. ප්‍රෝටෝසෝවා කියන කෙනා ශූන්‍යාෂ්ටික සෛල සංවිධානයටයි අයිති වෙන්නේ. මේ තියෙන්නේ ඒගොල්ලෝගේ රූප. ඕගොල්ලන්ට පේනවා ඇති. විශේෂයෙන්ම ප්‍රෝටෝසෝවා 3 දෙනෙක් මම පෙන්නන්න. පැරමීසියම්, යුග්ලිනා සහ ඇමීබා. මේ 3 දෙනා ගැන තමයි විභාගෙදි ගොඩක් වෙලාවට අහන්නේ. එතකොට මේ 3 දෙනාගෙන් අපි ගත්තොත් එහෙම ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානයට මේ 3 දෙනා මේගොල්ලෝ අයිති වෙනවා. ඒකසෛලික වෙනවා. පෝෂණය රසායනික විෂම පෝෂී, සර්සනය ස්වායු. හැබැයි සැබෑ සෛල බිත්තියක් රහිත ජීවීන් කොට්ටාශයක් ලිංගික ප්‍රජනනය සෛල දෙකක් අතර සිද්ධ වෙන සංයුග්මනය මගින් සිද්ධ වෙනවා. අලිංගික ප්‍රජනනය ද්විඛණ්ඩනය සහ බහුඛණ්ඩනය මගින් සිද්ධ වෙනවා. බලමු ඊළඟ ශුද්‍ර ජීවි කාණ්ඩය මොකක්ද කියලා. ඊළඟ ශුද්‍ර ජීවි කාණ්ඩය තමයි ඇල්ගී. මම මෙතන රූප සටහන් දෙකක් දාලා තියෙනවා. මේ තියෙන එක සෛලික ඇල්ගී ආකාරයක් අපි යට කියනවා ක්ලැමිඩොමොනාස්. මේ තියෙන්නේ තවත් ඒ වගේ ඇල්ගී විශේෂයක්. අපි යට කියනවා උල්වා කියලා තලස් ආකාරයේ ඇල්ගී විශේෂය. මේ ඇල්ගී අයිති වෙන්නේ ශූන්‍යාෂ්ටික සෛල සංවිධානයට. මේගොල්ලෝ ඒක සෛලිකව ඉන්නත් පුළුවන්, සූත්‍රිකාකාරවත් දකින්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණය කරනවා අනිවාර්යයෙන්ම. සර්සනය ස්වායු, පෝෂණය ස්වයංපෝෂී. ඒ වගේම තමයි ජලජව හෝ තෙතමනය බහුල ස්ථානවල තමයි මෙයාලා දකින්න තියෙන්නේ. ඊළඟට බලමු අපි සයනෝබැක්ටීරියා. මම කිව්වා ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානයට අයත් ජීවීන් දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් බැක්ටීරියා අපි කලින් කතා කරා. අනික් කෙනා තමයි මෙන්න මේ සයනෝබැක්ටීරියා. එහෙනම් සයනෝබැක්ටීරියා ප්‍රාග්න්‍යාෂ්ටික සෛල සංවිධානයට අයත් වෙනවා. ඒක සෛලික වෙනවා.
බොහෝ වෙලාවට ජලජ පරිසරවල දකින්න පුළුවන් සෛල බිත්තියේ මියුරින් කියන ද්‍රව්‍ය තමයි පේන තියෙන්නේ. පෝෂණය ප්‍රබස්යම් පෝෂී වෙනවා. සසනය සායු වෙනවා. ඒ වගේම තමයි මෙයා පෙන්වන්නේ අලිංගික ප්‍රජනනයක්. අලිංගික ප්‍රජනනය දීඛණ්ඩනය හෝ කඩ වීම මගින් තමයි සිද්ධ වෙන්නේ. අපි බලමු අපේ අවසාන ශුද්‍රජීවී කාණ්ඩය වෛරස. වෛරස ගැන කතා කරද්දී ළමයි වෛරස කියන කෙනා ඉතාම කුඩයි. අපි ඔය කතා කරපු ශුද්‍රජීවීන් සියල්ලටම වඩා කුඩයි. අන්වීක්ෂය සමහරකට ආලෝක අන්වීක්ෂය නිරීක්ෂණය කරන්නත් බැහැ. එහෙනම් අපි කියනවා මෙන්න මේ වෛරස කියන කෙනා උප අන්වීක්ෂීය වේ. ඒ වගේම තමයි මෙයා ප්‍රාග්ඥාෂ්ටිකත් නෙමෙයි ශූන්‍යාෂ්ටිකත් නෙමෙයි. කොටින්ම කිව්වොත් මෙයාට සෛල සංවිධානයක් නැහැ. නිශ්චිත ශ්වසන ක්‍රමයක් නැහැ. නිශ්චිත පෝෂණ ක්‍රමයක් නැහැ. ඒ වගේම තමයි මෙයා ප්‍රජනනය කරන්නේ වෙනත් ජීවි සෛලයක් තුලදී. තව කාරණයක් කිව්වොත් වෛරස් කියන කෙනා ජීවි සහ අජීවී ලක්ෂණ පෙන්වනවා. එහෙනම් මේ කොටස යටතේ අපි ශුද්‍ර ජීවීන්ගේ පෝෂණය, ශ්වසනය හා ප්‍රධාන ශුද්‍ර ජීවීන් කාණ්ඩ පිළිබඳව සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. දරුවනේ දැන් අපි කතා කරලා අවසන් කරලා තියෙනවා ශුද්‍ර ජීව විද්‍යාව කියන ඒකකය. ඊට අමතරව කතා කරා තාප රසායනය කියන ඒකකය, අණුක රසායනය කියන ඒකකය. ශුද්‍ර ජීවීය විද්‍යාව කියන ඒකකයෙන් එහෙම නැත්නම් සෛල සංවිධාන කියන ඒකකය හතරවෙනි ඒකකය යටතේ නිපුණතා මට්ටම් 7ක් තියෙනවා. එතකොට මේ ඒකකයේ ඔයාලට පහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 5 අහනවා. ඒ විතරක් නෙමෙයි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ පාඩමෙන්. තාප රසායනයේ පාඩමෙන් ගත්තොත් සාමාන්‍ය බහුවර්ණ ප්‍රශ්න එකක් හෝ දෙකක් එන්න පුළුවන්. ඊට අමතරව ඔයාලගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නයේ මුල් කොටස එන්නේ තාප රසායනය කියන කොටසින්. අණුක රසායනයේ පාඩම ගත්තොත් ඒකිනුත් බොහෝ වෙලාවට බහුවර්ණ එකක් තමයි ඇහෙන්නේ. ඊට අමතරව ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්නයේ A හෝ B කොටස අහන්නේ අණුක රසායනය කියන පාඩමේ. ඉතින් ඔයාලා මේ පාඩම් ටික හොඳට බලන්න. මේ පාඩම් ටික විතරක් නෙවෙයි ඒකක 25ක් තියෙනවා. මේ ඒකක 25ම හොඳින් අධ්‍යයනය කරන්න. හොඳින් අධ්‍යයනය කරලා පසුගිය විභාග ප්‍රශ්න වලටත් පිළිතුරු සපයලා දැනුම අරගෙන විභාගයට හොඳින් මුහුණ දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි ඔයාලා සියලු දෙනාටම විභාගයට හොඳින් මුහුණ දෙන්න අවස්ථාව ඉඩ ප්‍රස්තාව ලැබෙන්න කියලා සුබ පතනවා.